නයිස්කම් කියන්නේ නික්මීම. නික්මෙන්නේ ගමේ ඉඳලා කැලේට නෙවෙයි. මේ නික්ම යන්නේ කාගේවත් ගෞරවයක් ලබා ගන්නටද? කාගේවත් ගෞරවයක් ලබා ගන්නට නෙවෙයි. දුක නැති කරන්නට, දුක නැති කරන්නට. දුක නැති කරන්නටයි නික්ම යන්නේ. මේ මොකක්වත් තේරෙන්නේ නැතුව හිටී හැටියේ කැලේට දුවනවා. නික්මුණාද? නෑ. අර ඔක්කොම වට්ටි මෙට්ට කොට්ට ඇතිරිලි දූ දරුවෝ ගේ දොර ඉඩ කඩන් අර තරහ සතුරු මිතුරු ඔක්කොම අර තේරම කුණු පොට්ටනියම කරේ තියාගෙන තමයි අතෙන්ට ගිහිල්ලා ඉන්නේ. මේ මුළු පොට්ටනිය තේරුම් ගත්තේ නෑ. ඒ පොට්ටනිය අතහැරීම තමයි නික්මීම කියන්නේ. පොට්ටනියත් අරන් ගිහලා ගලක් අස්සේ හැංගිලා ඉන්නේ. නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පින්වත්නි, මේ ඇත්තන්ට ගිය දේශනාවෙන් අපි කරන්ට යෙදුනේ මේ අපි පනවාගත්ත ප්‍රඥප්ති. එහෙම නැත්නම් අපි ලෝකේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පනවාගත්ත පැනවීම් රාශියකට. මම නෙවෙයි කියන්නේ. ඒක කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒකට අපි සංස්කෘතයෙන් පාවිච්චි කළා ප්‍රඥප්ති කියන වචනේ. පැනවීම කියන සිංහල වචනේ. පනවාගත්ත දේවල්. මේ ගෑණි, මේ මිනිහා, මෙයා ලස්සනයි, මෙයා කැතයි, මෙයා කළුයි, මෙයා සුදුයි, මේක රසයි, මේක ගුණයි, මෙයා උසයි, මෙයා කෙට්ටුයි, මෙයා මහතයි, මේක ගහ, මේක ගේ, මේක වාහනේ, ඔය ඔක්කොම පනවාගත්ත දේවල්. අපේ බුදුරජාණන් වහන්සේ. ඒ පනවාගත්තේ කොහොමද කියන එකත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මනෝ ධර්මයන් මුල් කරගෙන තමයි මේ සේරෝ පැනවීම කරගත්තේ. අපිට ස්පර්ශයේ ඉස්සෙල්ලාවට බුදුරජාණන් වහන්සේ වේදනා කියන වචනේ තමයි ඉස්සරහට දාන්නේ. මොකද ස්පර්ශය කලින් සිද්ධ වුණාට පස්ස කියන එක වේදනාව තමයි අපිට දැනෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ එතෙන්ට වේදනා කියන එක ඉස්සරහට දාලා තිනවා. අර ස්පර්ශ කියන එක පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ පස්ස වේදනා කියන වචනේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නාම ධර්ම පෙන්වන තැන පෙන්නවා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන විදිහට තමයි පෙන්වන්නේ. ඒක වෙනස් කරන්න යන්න එපා එක එක්කෙනා. තව බුදුවරු මේ ලෝකේ නැහැ. එක බුදුහාමුදුරුවෝ ඉන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරයි. ඒක වෙනස් කරන්න එපා. මම දැක්ක පොත්වල වෙනස් කරලා තියෙන එකයි. එතකොට ඒක එහෙම වෙන්නේ මොකද කියන එක අහගෙන ඉන්න මේ කතාව තව යනවා. මාව ඉදිරියට ආවොත් මේ කතාව මම කිව්වා මේ ධර්මයේ මහා සාගරයක් වගේ මට එකතැන හැමදාම ඉන්න බෑ. මේක කියලා එලි කරන්න ඕන. මැරෙන්න ඉස්සෙල්ලා. එලි කරන්න ඕන නම් මේක හොඳට අහගෙන ඉන්න ඕන. නුවණින් අහගෙන ඉන්න ඕන. ප්‍රඥාවෙන් අහගෙන ඉන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අහගෙන ඉන්න ඕන. මොකද මේ ජීවිතයේ සම්බන්ධව කතාවක් මේ කරන්නේ. බාහිර පෘථුවිය ගැන හෝ අහස ගැන හෝ කතාවක් නෙමෙයි මේ කරන්නේ. තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය ගැනයි අපේ මේ බුදුහාමුදුරු විග්‍රහ කරන්නේ. මොකද දුක කියන එක තියෙන්නේ එතන හින්දා. එතකොට මේ පනවාගත්ත පැනවීම අපි ඒකට පාවිච්චි කරන්නේ සම්මත, සම්මුති, සමත කියන වචන එනවා මේ විදියට. සමත කියන්නේ පාලි වචන. සම්මුති
විවහාර කරන්නේ අපි පනවගත්ත දේවල්. ඒක විවහාරය. හැබැයි මේ පනවාගත්ත විවහාර අපිට ඕමනා නම් ඒක මිනිස්සු විසින් කරන දෙයක් නිසා අපිට ඕන නම් ඒව වෙනස් කරගන්න පුළුවන්. ඇයි ඒව වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ? ඒවා පරම සත්‍ය නොවේ. ඒවා සම්මුතියක් පමණයි. එතකොට ඒව කොච්චර එහාට අපි පනවගෙන තියනවද කියනවනම් අපි බුදුරජාණන් වහන්සේ අර මහා භූත හැටියට පෙන්වෙත් අපි පනවගත්ත දේවල්. තදයි කියලා, ඝනයි කියලා, මෘදුයි කියලා, වැగిරෙනවයි කියලා, උණුසුම්ය කියලා, විසිරෙනවයි කියලා ඒ පනවගත්තෙත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මනෝධර්ම මුල් කරගෙන. එයින් පිට නෙවෙයි. ඒ නිසා ඒවත් පරමාර්ථ නොවේ. ඒවත් පරමාර්ථ නෙවෙයි. ඒව පරමාර්ථ නොවන නිසා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ ඒව රහතන් වහන්සේ ළඟ නිරුද්ධ වෙනවා. ඒව පරමාර්ථ නම් රහතන් වහන්සේ ළඟත් ඒව පවතින්න ඕන. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. නගාදති කියන්නේ පිහිටවන්නේ නැහැ, පිහිටන්නේ නැහැ. එතකොට මේවා පිහිටලා තියෙන්නේ කොහෙද එහෙනම්? මේ උපාදාන සහිත විඥාණය තුල. අර වචනයෙන්ම එතකොට පැහැදිලි පිහිටලා තියෙන තැනත් ඒකෙම කියනවා. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුලං. මේ දිග කොට ලොකු මහත් කියන පැනවීමුත් අර කියන පඨවි ආපෝ තේජෝ කියන පැනවීමුත් එත්ත නාමංච රූපංච. එහෙනම් නාම රූපේ කියලා කියන්නේ ඒකත් පරමාර්ථද? ඒක පරමාර්ථ නෙමෙයි. ඒකත් පනවගත් එකක් නාම රූප. තමයි රහතන් වහන්සේ නාම රූප නිරෝධ වෙනවා කියලා කිව්වේ. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥාණය කියන එක නිරෝධ වෙනකොට මහණෙනි මේ ඔක්කොම නිරෝධ වෙනවා. එහෙනම් මේ සියල්ලම මේ ප්‍රඥාප්ති පිහිටවල තියෙන්නේ කොහෙද? විඥාණය තුල. මම නෙවෙයි කියන්නේ. ඕවට බොරුයි කියන්න එපා. බලන්න ඒව දීඝනිකායේ සූත්‍රවල. ඕවා දේශනා කරන්නේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. ඔయిత පිටින් කතා කරන්න එපා. දේවේනවා මාරේනවා කේනෙතිවා. ඒවට පිටින් කතා කරන්න පුළුවන් පුජ්‍යලේ කේනෙතිවා කිසිවෙක් නැහැ. ඒව පරමාර්ථ සත්‍ය නොවේ. ඒවත් පනවාගත් සම්මුති. ඒවා පිහිටා ඇත්තේ පුතුජන විඥාණය තුල. පුතුජන මනස තුල ඒව පිහිටවලා තියෙනවා. එතකොට පේනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං. අනිදස්සන කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා රහතන් වහන්සේගේ සිත විග්‍රහ කරන්න. රහතන් වහන්සේ අනිදස්සන කියන්නේ මොකද්ද? නිදස්සන ප්‍රකට කරන්නේ නැති, උදාහරණයක් පෙන්විය නොහැකි තැනක් වේ නම් එතෙන්ට බුදුරජාණන් වහන්සේ අනිදස්සන කියන වචනේ පාවිච්චි කළා. ඔක අටුවාවේ වැරද්දුවා. ඒව මට විස්තර කියන්න වෙලාවක් නැහැ. අර උපාදාන සහිත අපි පනවාගත්ත ප්‍රඥප්තිම තමයි නිදර්ශන කියලා කිව්වේ. අර පඨවි ආපෝ තේජෝ වායෝ කොට දිග මහත නාම රූප ඒ සියලුම දේ පනවගත්ත ඒවා තමයි නිදර්ශන. ඒ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ විඥානං අනිදස්සනං කියන වචනේ පාවිච්චි කළා. අනිදස්සනයි. ඒකට බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිම නිකායේ
උදාහරණයක් පෙන්නනෝ මේ අහස යම්කිසි චිත්‍ර කර්මාන්තය කරන එක්කෙනෙක් ඇවිල්ලා මහණෙනි කියනෝ මගේ මේ වර්ණ පාවිච්චි කළා. මූලික වර්ණ පහක් තියෙනවා. ඒ වර්ණ පාවිච්චි කළා මේ අහසේ මම සිතුවමක් අඳිනවා. මේකේ කළ හැකිද මහණෙනි කියලා. ස්වාමීනි මේක කරන්න බෑ. ඒ ඇයි? මේ ආකාශය අනිදස්සනයි. අනිදස්සනයි කියලා කිව්වේ නිදහස්සනක්. මේ අහස කියන වචනේ පාවිච්චි කළේ අර අනිත් ඒවා අතර තියෙන වෙන්කිරීම පෙන්වන්නට මිසක් මේ අහස කියලා දෙයක් නැහැ. අහස කියලා කියන්නේ මොනම නිදහසක් මොනම නිදර්ශනයක්වත් පෙන්වන්නට බැරි මොනම දෙයක්වත් උපාදානය කරගත්තේ නැති මොනම දෙයක්වත් අල්ලගත්තේ නැති ස්වභාවයකට බුදුරජාණන් වහන්සේ මේ අහස. එතකොට පේනවා අර අනිදස්සන විඥානය ඇති රහතන් වහන්සේ මේ පාට පහම අරගෙන මේකේ අඳින්න කොච්චර උත්සාහ කළත් උන්වහන්සේට අඳින්න බෑ. මොනවද පාට පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහම එකතු වුණාම කියනවා ධම්ම. ධම්ම කියන්නේ මනසට අයිති දේ. මනසින් උරාගත්ත දේ. නැවත අර හරකා යමක් අනුභව කොට නැවත රාත්‍රී කාලේ වමාරමින් කන්නා වූ දේ. මේ මනේ රඳවාගත්ත දේ ධම්ම. එතනින්ම උපදවන්නා වූ ධර්ම ධම්ම. එතකොට කියන්නේ මේ පාට පහම එකතු වෙච්ච තැන ධම්ම. අර පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ අර රහතන් වහන්සේට මේ පහට පහම පාවිච්චි කරාට මේකේ අඳින්න බෑ නැවත. ඇයි? මේක නිරෝධ වුණා. මේ ප්‍රඥප්ති පැනවීම නැමැති ලෝකය මේවා පිහිටා ඇති ලෝකය මේ විඥානය නැමැති ලෝකය බඹයක් පබන ලෝකය උපාදාන ලෝකය උන්වහන්සේගේ නිරෝධ වුණා. ඒක නිකන් නිරෝධ වෙන්නේ නැහැ. දැන් අපි මේ කතාව තමයි මේ කරගෙන යන්නේ. ඒක නිරෝධ කරන්නේ කොහොමද? නිරෝධ කරයි කියලා වැඩක් නැහැනේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒ කතාව තමයි පවත්තන්නේ. එතකොට පෙන්නනෝ අන්න පෙන්නවා දැන් අර ප්‍රඥප්ති එහෙම නැත්තම් පනවගත්ත ලෝකේ. ඒක දැන් මේ ඇත්තන්ට තේරෙනවනේ. පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මේ කිව්වේ ගම්බීර ධර්මය පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට මේ කියලා දුන්නා. ඉතින් ඕක තේරෙන්නේ නැත්තම් මේ දේශනාවලට අහුම්කම් දෙන්න අමාරුයි. ඉතින් ඔයිට වඩා ලේසි කරන්නත් බෑ මේක. එතකොට දැන් ওই පනවාගත්ත පැනවීම අපි තේරුම් ගන්න ඕනේ යම් අවස්ථාවක මෙය සත්‍ය නොවේ. මෙය මම නොවේ. මෙය ඇත්ත නොවේ. මෙය නිට්ටය නොවේ. ඕක අපි තේරුම් ගන්න ඕනේ යම් අවස්ථාවක. තේරුම් ගත්තොත් අපිට ওই පැනවීම වලින් සම්පූර්ණම නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ ඇත්තන්ට ඒක උදාහරණයක් වශයෙන් පෙන්වුවා සතිපට්ඨාන. තරම් උත්තම දේශනාවක් අපේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ තවත් නැති තරම්. සතිපට්ඨාන දේශනාව. උත්තම දේශනාව. ඒ උත්තම දේශනාව තුල පෙන්වුවා මේ ප්‍රඥප්ති නිරුද්ධ කරන විදිය. පෙන්වුවේ පළවෙනි එකකින් කායේ කායානුපස්සී විහෙරති. මේ කාය අණුව බලලා කොහොමද මේ ප්‍රඥප්ති ලියාගන්නේ? මේ සක්කාය අයින් කරන්නේ. මේ මම නොවේ කියන එක අයින් කරන්නේ. මේ නිට්ටය නොවේ කියන එක අයින් කරන්නේ. මෙතන සත්‍යයක් පුජ්‍යලයක් නැහැ කියන එක අයින් කරන්නේ. අන්නේ ඒ ප්‍රඥප්ති එහෙම නැත්නම් පැනවීම තුල අපි ආගන්තුකව ආවේශ කරගත්තා වූ අවාසනාවන්ත ධර්ම තමයි මෙය මම වෙමි, මගේ වෙමි, නිට්ටය වෙමි, සත්‍යය වෙමි,
මේ ආදී වශයෙන් නොයිකුත් විදියට අපි අර පණවාගත්ත දේවල් සලකාගෙන කටයුතු කරන එක තමයි අපේ පුතුජන ලක්ෂණේ මූලිකම දේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට පේනවා අරක ලියා ගන්නට දැන් ඔන්න අපි භාවනා විදර්ශනා ක්‍රමේ ආනාපාන සති. දැන් ආනාපාන සතිය කරන එක්කෙනාට අර ගිය සැරේ දේශනායකව දැන් S2 පියා ගන්නෝ, කන් වහ ගන්නෝ, කට පියා ගන්නෝ, අතපය හොල්ලන්නේ නැහැ, බොහොම නිශ්ශබ්දව දැන් බලනෝ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති සික්ඛති රස්සං වා අස්සසාමේති රස්සං අස්සසාමේති සික්ඛති. දැන් මේ S2 පියාගත් එක්කෙනාටත් පේන්නේ S පියාගත්තත් මේ ආධ්‍යාත්මික ලෝකයේ තුල මේක කමඨහනක් හැටියට යම් කිසි කෙනෙක් පූර්ව කෘත්‍යයක් හැටියට ගන්නකොට භාවනා කමඨහනක් හැටියට මේක හිතට නගනකොට එක සැරේට මෙයාට පේන්නේ මොකද්ද? අර ප්‍රඥාප්ති ටිකමයි. වෙන මොකක් අපේන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. දිග කොට මුල මැද අග ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. හැබැයි අර ඔක්කොම ලෝකයේ තියෙන ප්‍රඥාප්තිය එක පෙන්වන්න බෑ. එහෙම වැඩකුත් නැහැ. උදාහරණයක් දෙකක් ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. දැන් එතකොට පේනවා. ඊළඟට ඒක පළවෙනි පියවර. අන්න ඒක දැනගන්න ඕන. අස්ස සිස්සාමි සික්ඛති කියන වචනෙන් පෙන්වන්නේ සික්ඛති කියන වචනෙන් පෙන්වන්නේ හොඳට අහගන්න. ඒ සික්ඛති කියන වචනෙන් පළවෙනි එකෙන් කියන්නේ ඒ පැනවීම නුඹ විසින් දැනගෙන හික්මෙන්ට ඕන. එතන හික්මෙනවයි කියන්නේ ඒක දැනගන්නවා කියන එක. එහෙම ඒක තමයි මේ තියෙන්නේ කියලා. ඒක තමයි එයාගේ හික්මීම. ඒකට එහා යන්න එපා බුදුහාමුදුරුවෝ කියන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි කොටස තේනෝ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නෝ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්ඛති. මේ සේරම මේ ප්‍රඥප්ති අයින් කළා උඹට උස්ම ගන්න බැරිද? ඒකයි කිව්වේ කෙටියෙන් සිංහල භාෂාවෙන්. කියන්නේ දිගේ කියලා ගන්නෙත් නැතුව, කොටයි කියලා ගන්නෙත් නැතුව, මුලයි කියලා ගන්නෙත් නැතුව, මැදයි කියලා ගන්නෙත් නැතුව, කෙලවරයි කියලා ගන්නෙත් නැතුව, මේ මොනම පැනවීමක්වත් නැතුව පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති. එහෙම ගන්න පුළුවන්. අන්න එහෙම ගන්න එක්කෙනාට ඊළඟට මොනවද පේන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරන්ගේ වචන වලින් කියන්නේ. අනිච්චානුපස්සී අස්සසිස්සාමේති සික්ඛති. එයාට තමයි අනිත්‍ය පේන්නේ. එයාට තමයි මේකේ අනිත්‍ය පේන්නේ. අනිත්‍යයට පේන්නේ නැහැ. දැන් එතකොට බැලුවා අන්න බලන්න මේ දේශනාවේ තියෙන මොන තරම් මිහිරි දේශනාවක්ද කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ මුළු කෙල ලක්ෂ කෝටි ගාණෙන් මේ ඉන්ද්‍රිය ඇසුරු කරගෙන මේ වර්ණ මිශ්‍ර කරලා ලෝකේ ප්‍රඥාප්ති ඕනතරම් පණව ගන්න පුළුවන්. හැබැයි කෙතෙක් කෙල ලක්ෂ කෝටි ගණන් පණව ගත්තත් ඒ ප්‍රඥාප්ති බුදුහාමුදුරුවෝ කියන මොහොතකට නවත්තන්න පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති. ඒවට බැහැ ගන්න නැතුව මේක දිහා බලන්න. සමහාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මේ ඔක්කොම එකතු කරලා බලන්න. ඒක එකතු කරලා බලනකොට මොකද මේ සියලුම ප්‍රඥප්ති වල එකම සත්‍යයයි දකින්නේ. ඒ තමයි අනිච්චානුපස්සී
අස්ස සිස්සාමීති සික්කති. අන්න ඒ තුන්වෙනි හික්මීම මොකද්ද? පළවෙනි එකෙන් දැක්කා මේ ප්‍රඥාප්තියම තමයි මේ තියෙන්නේ. දෙවෙනි එකෙන් පෙන්නුවා මේ ප්‍රඥාප්තිය අයින් කරලා මේක බලන්න. අයින් කරලා බලන්නේ කිව්වහම ඒ සියලුම පැනවීම් වල තියෙන ඒ කායන ලක්ෂණය. ඒ තමයි අනිච්චානුපස්සී. එහෙනම් අනිච්චානුපස්සී අර පස්සම්බයං කාය සංකාරං කියනකොටම අන්න බුදුරජාණන් වහන්සේ සොයාගත්ත සත්‍ය එළි වෙනවා. ආනාපාන සතිය තියෙනෝනේ ඉන්දියාවේ දැනටත් ඕම් බ්‍රහ්මං කියලා ගන්න ඒක තමයි වෙන වචනයක් දාන්න. හැබැයි මේ බුදුහාමුදුරුවෝ කියන කිසිවක් ඒකේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මහා පුදුම දේ ඒකේ නෑ. අන්නේ පුදුම දේ තමයි එතන පෙන්වන්නේ. එතනින් වෙනස් වෙනවා මේ ඔක්කොම. ඒ වෙනස් වෙලා මේක බලන්නේ කොහොම මෙන්න මේ එකම ලක්ෂණයක් මේකේ තියෙනවා. එතකොට පේනවා එහෙමනම් මේ එකම ලක්ෂණේ බැලුවේ කුමන தත්වයකට බැසගෙනද? ඉස්සෙල්ලා මේ අර පැනවීම දැක්කේ කුමන தත්වයක ඉඳගෙන? தත්ව දෙකක් ඒක. පළවෙනි தත්වය මම උස්ම ගන්නවා මම උස්ම පිට කරනවා. ඒ පැනවීම මොකද්ද? සක්කාය ධර්මයේ పూర్ව පාදකකටගෙන ගත්තා වූ සමත ක්‍රමයක්මයි. ඒකට බුදුහාමුදුරුවෝ ලස්සන පාලි වචනයක් පාවිච්චි කරනවා. පාලි දැනගත්ත නතර කන්නේ ඒවා දැනගන්න. පාලි දන්නේ නැහැ දැන් ඔය පොත බලාගෙන මන කියන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. නාලං කියලා කිව්වේ දෘෂ්ටියකට බැහැලා. අබිනිවේසාය ඒකට බැහැ ගන්න. වචන තුනක් බුදුහාඳුර පාවිච්චි කරනවා. උපාය උපාදාන අබිනිවේසාය. උපාය කිව්වේ ලංවීම. අපි සිංහල භාෂාවෙත් උපාය කියන වචනේ පාවිච්චි කරනවා. උපාය මොකටද? යුද්ධයේදී උපාය මොකටද? සතුරා නොපෙනී ලංවීම. අන්න පාලිනුත් පාවිච්චි කරන උපාය කියන්නේ ලංවීම. ලං වෙනවා. ලං වෙලා මොකද කරන්නේ? උපාදාන අල්ලගන්න. අල්ලගෙන නවත්තන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ වචනේ පාවිච්චි කරන අබිනිවේසාය බැහැ ගන්නෝ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. අනන්ත සංසාරේ අපි බැසගත්තා වූ දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය මම වෙමි. අනන්ත සංසාරේ බැහැගත්තා වූ කිමුතුනා වූ අන්නෙතෙන්ට එනවා. මේ හැම එකක් තුලම ඒ ඇවිල්ලා කලා වූ අර පැනවීම් ටික තුල තමයි අපේ ජීවිතය සංසාරයේ මේ සිටිවිලි පරම්පරා සියලුම චේතනා සියලුම ධර්මයෝ මේවා නැවත නැවත හට අරගෙන ඒවයි නිමග්න වෙමින් පවත්නා වූ ජීවිතයයි සංසාරය කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට පෙන්නනවා එහෙනම් දැන් ඒක වෙනස් වෙනවා මේ අර සබ්බම් භයං කාය සංකාරං කියනකොටම අර නිශ්චිත ස්වභාවය වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? ඒ කායන ලක්ෂණයක් මේකේ බලන්නයි කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙක් ලෝකේ හොයාගත්තේ ඕක මොකද්ද? මේ ලෝකේ අනිත්‍යයි. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. හැබැයි දුක වෙනස් කරන්න පුළුවන්. ආත්ම කියලා යම් කිසි වැරදි අදහසක් ගත්තා නම් ඒක වෙනස් කරන්න පුළුවන්. දුක් අනිත්‍ය කියන එක වෙනස් කරන්න අනිත්‍ය වෙනුවෙන් අපිට කළ හැක්කේ මොකද්ද? අනිත්‍යයේ තේරුම් ගැනීම පමණයි. එය බුදු කෙනෙකුට හෝ නැවැත්විය නොහැකිය. එය වූ සනාතනික සත්‍යයක් මේ විශ්වයේහි පවත්වන්නා වූ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැම දෙයක්ම හට ගන්නවා හැම දෙයක්ම විනාශ වෙනවා.
මොන ලෝකයේ జగතට ඒක වෙනස් කරේ? වෙනස් කරන්න පුළුවන්. තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ පරම සත්‍ය අර ආධ්‍යාත්මික ලෝකයේ දකින්න මේ පැනවීම තුල ඔක්කොම තියෙන්නේ මොකද්ද? අනිච්චානුපස්සී. ඇයි මේ පැනවීමට බැලුවේ? අර සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියන තැන ඉඳලා බැලුවොත් මේක පේනවද? මේකට බැහැගෙන බැලුවොත් පේනවද? මේකට රිංගගෙන බැලුවොත් පේනවද? උපාය උපාදාන අබිනිවේසාය කියන තැනට આવොත් පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැති හින්දා අන්න උන්වහන්සේ එතන වචනයක් පාවිච්චි කරනව නෙවෙයි කියන්නේ. අනිස්සිතෝච විහෙරති නචකින්ති ලෝකේ උපාදී. මේ ලෝකේ කියලා කිව්වේ මොකද්ද එතකොට? පණවා ගත්තා වූ නැවීම වලටයි. මේ භාවනාව තුළ ලෝකේ කියලා එහෙනම් කියන්නේ මොකද්ද? ඒත් මේ පණවා ගත්තා වූ දිග කොට මුල අග ආදී පැනවීම වලටයි. ඒ පණවා ගත්තා වූ පැනවීම නචකින්චි ලෝකේ උපාදිත ඒවා අල්ලගන්න එපා. ඒ පණවගත් ඒවා අල්ලගන්න එපා. ඒක විවහාරයක් විතරයි. සම්මුතියක් විතරයි. සම්මුතිය අල්ලගත්තොත් ඒවට ලං වුණොත් ඒව උපාදාන කරගත්තොත් ඒව අභිනිවේෂ කරගත්තොත් ඒවට රිංග ගත්තොත් මේ සමස්තයේ ඇති ඒකායන ලක්ෂණය දකින්න නුඹලාට හම් වෙන්නේ නැත. දකින්න ඕන නම් ඒ සියලුම පැනවීම අතාරින්න ඕන. ඒ නිසා අන්න වචනයක් පාවිච්චි කළා අනිස්සිතෝච. අනිස්සිතෝ කියලා කිව්වේ ඒ පැනවීම වලට හේතු වෙන්න එපා. අනිස්සිතය. නිස්සිතය කියලා කියන්නේ මොකද්ද? අර දැන් බිත්තියට හේතු වුණා වගේ බිත්තියට හේතු වෙලා ඉන්න. ඒකට හේතු වෙලා. එහෙම නැත්නම් කවුරු හරි වචනයක් කිව්වොත් ඒ වචනේ අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ඒ වචනට හේතු වෙනවා. කවුරු හරි එරෙව්වොත් ඒ ඔරෝපු එකට හේතු වෙලා මොකද්ද මේ හේතු වෙන්නේ? එතනින් උපදිනෝ උපදින්න නැතු ඉන්නේ කියලායි කිව්වේ. උපදිනෝ නිස්සිතයා කියන්නේ උපදින එක්කෙනා. උපදින්නේ මොකද්ද? අර පැනවීම වලින් උපදිනෝ. එහෙනම් මොනවද මේ පැනවීම වලින් ඉපදුනේ? දිගයි කියලා ඉපදුනේ මොකද්ද? මනෝ ධර්මයක්මයි. මේ හිතමයි. කොටයි කියලා ඉපදුනේ මොකද්ද? මනෝ ධර්මයක්මයි. මේ හිතමයි. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකේ කියලා පෙන්වුවේ මේ සිත. ඇටකටු වලට අතපය වලට නෙවෙයි ලෝකේ කියලා කිව්වේ හිත. මේ හිතට ලෝකේ කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. මේක මතයි තියෙන්නේ. මේක තමයි ඉස්සරහට අරගෙන යන්නේ. මේ ලෝකේ උපදිනවා. දැන් කවුරු හරි වාහනයක් අරගෙන ඒ වාහනේ ඉස්සරහට කියලා පින්තූරයක් ගන්නවා. එතකොට අර වාහනයට හේතු වෙලා පින්තූරේ ගන්නවා. ඒක හේතු වෙන්න ඕනේ නැහැ. වාහනේ ළඟ ඉඳලා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? වාහනේ ඉපදුනා. ඒ කියන්නේ මම ඉපදුනා. මේ මගේ වාහනේ. එහෙම මොකක් ගන්න නැත්නම් අඩු ගානේ අර ලොකු බල්ලෙක් හරි තුරුල් කරගෙන මට ලොකු බල්ලෙක් ඉන්නවා කියලා බල්ලගෙන් හරි උපදිනවා. මම උපදිනවා. මේ මට ලොකු බල්ලෙක් ඉන්නවා කියලා ඉපදුනේ මොකද්ද? මම ඉපදුනේ බල්ලගෙන් ඉපදුනා. ඉතින් හොඳ තැන් වලින් විතරක් නෙවෙයි හැම 10 ජරාවකින්ම එහෙනම් මේ කෙලෙස් වලින් උපදින එකක් තමයි මම සක්කාය දිට්ඨිය මම කෙලෙස් වලින් උපදින හැමතිස්සෙම ඒ ඉපදෙනට වචනේ තමයි බුදුහාඳුරෝ පාවිච්චි කරේ හේතු වීම නිස්සිතය නිස්සිතස්ස චලිතං මේ බිත්තියට හේතු වෙලා ඉන්න එක්කෙනා බිත්තියේ කම්පනයක් ඇති වුණොත් ඔහුට ඒ කම්පනය දැනෙනවා. මේ මගේ පුතා කියලා එතෙන්ට හේතු වෙලා හිටියොත් පුතාගේ මොනවා හරි දෙයක් වුණොත් එයාට දැනෙනවා. ඉතින් ඒ වගේ මේ අරමුණු වලට, නිමිති වලට, දේවල් වලට, පුජ්‍යලයන්ට මේ කී නොකී සියලු කුමකට හෝ අපි යම් හේතු වීමක් තියෙනවා නම් පින්වත්නි ඒ හේතු වීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිස්සිතස්ස චලිතං. එයාගේ තමයි හෙළවීම තියෙන්නේ.
ඒ නිසා දේශනා කළා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. හේතුණු රහතන් වහන්සේ අර පැනවීම වලට උන්වහන්සේ නොසැලී සිව්දසින් හමන මහා පර්වත සුළඟට නොසෙල්වෙන පර්වත රාජයේ කුසේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ. ඒක තමයි සිංහලෙන් කිව්වේ. නිදාගන්න නෙමෙයි කිව්වේ ඒක. බෝධි පූජාවක් නෙමෙයි. ඒ කිව්වේ ධර්මයක් කිව්වේ. එතෙන්ට ආවේ නැහැ තාම බණ කියන්නේ. ඒ හුඟක් එහා තියෙන ධර්මයක් ගැනයි කියන්නේ. මේ ඉන්ද්‍රිය පහ අපේ බුදුහාඳුරෝ කොහොමද නොඇති නොසැලී මේක පැවැත්තුවේ. මේක දැනගත්තා. අපේ ඉන්ද්‍රිය ඇයි මේ තරම් ඕලාරික වුනේ? මේ තරම් ග්‍රාම්‍ය වුනේ? මේ තරම් පෘතුජන වුනේ? මේ තරම් තුච්ච වුනේ? අපි මේ කිසිවක් දන්නේ නැහැ. දන්නේ නැති ලෝකයක මේ ඉන්ද්‍රිය හසුරවන තැන ඒක ග්‍රාම්‍යයි, ඒක පුතුජනයි, ඒක ලාමකයි, හීනෝ ගම්මෝ පෝතුජනිකෝ, ඒක අනාර්ය වූ එකක්. ඒක තුච්චයි. වර්ණනා නොකළ යුතු දෙයක්. කරේ ගහගෙන යන්න කිසිම දෙයක් මෙතනින් හම්බ කරන්නේ නැහැ. කරේ ගහගෙන යන්නත් බෑ. ඒ හැම එකකින්ම අපි අපේ බූදලේ හැටියට අපි රකින්නේ ওই අවාසනාවන්ත ධර්ම. වෙන මොනවත් නෙවෙයි. ඒ අවාසනාවන්ත ධර්මය අපි කරේ ගහගෙන ඉන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙවෙනි එකෙන් පෙන්නවා ඒ පැනවීම වලින් ටිකක් අයින් වෙලා මේක දිහා බලන්න. එතකොට උනේ අනිශ්චිතයක් වුණා යා. ඉස්සෙල්ලා දැන් අනිශ්චිතයක් නම් ඉස්සෙල්ලා කවුද? නිශ්චිතයක්. අන්න බලන්න එකම භාවනාව ඇතුලේ තියෙන හැටි. මම දොයි කියන්නේ මම බුදුහාඳුරනේ ඕක කියන්නේ. බුදුවරු ලංකාවේ ඉන්න මම බුදුහාඳුර නෙමෙයි. අපේ බුදුහාඳුර එකම බුදුහාඳුර හැටියට මම පිළිගන්න ගෞතම බුදුහාඳුර මේ කියන්නේ. ගෞතම බුදුහාඳුර. අර නිශ්චිතයාගේ ස්වභාවය මේ සමත ක්‍රමයේ තියෙන අනිශ්චිතයාගේ ස්වභාවය විදර්ශනාවේ තියෙන. ඊළඟට ඒ විදර්ශනා පුජ්‍යලයා මේ ලෝකේ දිහා බලන්නා වූ උන්වහන්සේ දේශනා කරන අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී වස්සග්ගානුපස්සී හතරයි කරුණු. අනිච්චානුපස්සී එයාට තමයි මේ ලෝකයේ අනිත්‍ය පේන්නේ. කාටද? අනිශ්චිතයාටයි පේන්නේ අනිත්‍ය. එහෙනම් නිශ්චිතයාට පේනවද? නිශ්චිතයා මොකද කරන්නේ? එයාට තියෙන වචන පද සිතිවිලි මේ දකින එකට බොරුවට කියනවා මේ අනිත්‍යයි දුක්ඛයි. කවුරු හරි මොනවා හරි කිව්වොත් මූණ කළු වෙනවා. අර වචන ටිකක් පාවිච්චි. එයාට තියෙන වචන තියෙන සිතිවිලි තියෙනවා. අනිශ්චිතයාට වචන සිතිවිලි නෙවෙයි තියෙන්නේ. එයා මේ ලෝකේ දකින්නෝ. එයා තමයි අනිත්‍ය දකින්නේ. අනිශ්චිතයා නිශ්චිතයාට මේ ලෝකේ දකින්න බෑ. එහෙනම් පුතුජන මනසක් ඇති සියලුම සත්වයෝ නිශ්චිතයෝය. දෙවියෙක් හෝ වේවා, මිනිහෙක් හෝ වේවා, යකෙක් හෝ වේවා, භූතෙක් හෝ වේවා, ප්‍රේතෙක් හෝ වේවා, කුමන හෝ කෙනෙක් මේ විශ්වයේ කොතනක හරි වාසය කරනවා නම් ඒ සියල්ලෝම නිශ්චිතයෝ. ඔක්කොම හේතු වෙච්ච කට්ටිය බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඒ හේතුව උපාය උපාදාන අභිනිවේෂණ සියල්ලක්ම ඔක්කොම වොස්සග්ග පරිණා සියල්ලක්ම අත්හැරී උත්තමයන් වහන්සේ. ඒ අත්හැරීමේ වැඩපිළිවෙලයි බුදුදහම කියලා කියන්නේ. අල්ලා ගැනීමේ වැඩපිළිවෙල නොයි. අත්හැරීමේ වැඩපිළිවෙලයි. ඒ අතහැරීමේ වැඩපිළිවෙල මේ ආධ්‍යාත්මිකව බලලා ඥානවන්ත මිනිසෙක් විසින් කළ හැකි එය සිහිනයක් නොවන සැබෑවක් කර ගැනීමට හැකියාවක් ඇති ධර්මයක් බව අපි නැවත පින්වත්නි තේරුම් ගන්න ඕන. ප්‍රාර්ථනාවක් කළා මේක කරන්න බෑ. එතකොට පේනවා අන්න ඒ ඇත්තා මේ අනිත්‍ය දැක. එතකොට අර
ඔතන නොකීච්ච තව දෙයක් තිබුණා. ඒ තමයි අර සියලුම සබ්බම් භයං කාය සංකාරං කියනකොට එතන තියෙන පින්වත්නි මේ සේරම පැනවීම අයින් කරලා බලනවා කියලා කියන්නේ එහෙනම් එයාට දිගයි කියලා නිමිත්තකුත් නැහැ, කොටයි කියලා නිමිත්තකුත් නැහැ, මුලයි මැදයි අගයි කියලා නිමිත්තකුත් නැහැ. එයා නිමිත්තක් නැහැ. නිමිත්තක් ගන්නෙ නැහැ. බුදුහාමුදුරුවෝ එහෙනම් ඉන්ද්‍රිය භාවනාවේදී කියන පළවෙනි කතාව මොකද්ද? චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහින බෙන්ජනක් ගාහි. නිමිති ගන්න එපා. එහෙන් බලලා. අන්න මෙතන මේ කාය සංකාර ලෝකයේ තුල මේ ආනාපාන ලෝකයේ තුල මේ පනවාගත්ත ලෝකයේ තුල එකම නිමිත්තක් ගන්න නැතුව මේ සියලුම නිමිති අත්හැරලා සබ්බං භයං කාය මේ සියල්ලක්ම දිහා අතහැරලා එකෙන් බලනකොට එතන තියෙන පින්වත්නි මොකද්ද? සමාධියක්. එතන තියෙන්නේ සමාධියක්. බුදුහාමුදුරෝ දේශනා කරන විදිහේ සමාධියක්. ඒ කියන්නේ මේ පැනවීම තුල යම් කිසි පනවාගත්ත නිමිත්තක් අරගෙන ඒ නිමිත්ත මත යම් කිසි සමාධියක් ලබා ගත්තොත් ඒ සමාධිය ලබාගත් තැනැත්තා නිශ්චිතේද්ද අනිශ්චිතේද්ද? නිශ්චිතේ. ඥානවත් අය දැන් ටිකක්. එයා නිශ්චිතේ. එයා හෙල්ලෙන්නේ කෙනෙක්. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඒ ඔක්කොම නිමිති ටික අතහරින්න. අතහැරලා බලන්න මේකේ කායන හැටි. එහෙනම් මේකේ මුල මැද අග දිග කොට මේ මොකක්වත් පනව ගන්න බැරි. මොකද මේ හේතුවකින් ප්‍රත්‍යයෙන් හටගත්තා වූ මේ කාය සංකාරය. එහෙම නැත්නම් මේ උස්ම ගැනීම පිට කිරීම කියන කාය සංකාරය. ඒක හේතුවක් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ කාය සංකාරය. ඒකේ ඇත්තේ ඒකායන වූ ලක්ෂණයයි. ඒ තමයි උස්ම ගන්න මොහොතේ ඉඳලම ඒක අනිත්‍යයි. උස්ම ගන්න මොහොතේ ඉඳලම අහවල් තැන තමයි මේක නවතින්නේ. අහවල් තැන තමයි මේක නිට්ටයයි කියලා ගන්න බෑ. ඒ නිසා අහවල් තැන මේකේ මුලයි කියලා ගන්න තැනක්, මැදයි කියලා ගන්න තැනක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක ලෝකී කියලා දැන් කිව්ව නිසා මේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති ලෝක කියන වචනේ බුදුහාඳුරෝ මෙතෙන්ට පාවිච්චි කර නිසා මම නෙවෙයි. උන්වහන්සේ එහෙනම් ලෝකේ ගැන මොකද්ද කියන්නේ? අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. දෙකල කෙලවර දෙකක් මේ ලෝකේ පේන්නේ නපඤ්ඤායති. උබෝ අන්තේ කෙලවරවල් දෙකක්. ඇයි කෙලවරවල් දෙකක් පෙන්වන්න බැරි? දැන් මේ ධර්මයට අනුව මේ විග්‍රහයට අනුව මේක ලෝකය. මේ ලෝකයේ තුල දෙකවර පෙන්වන්න බැරියයි. පටන් ගත්ත මොහොතේ ඉඳලම වෙනස් වෙනවා. හැම මොහොතකම හැම ක්ෂණයකම ක්ෂණ කියන්නත් බෑ. ක්ෂණවාදයක් බුද්ධ ආගමේ නෑ. ඒක පස්සේ ආපු එකක්. බුදුහාමුදුර අණු කියන වචනේ පාවිච්චි කරේ. යථාභූත කියන වචනේ තමයි මුලින් පාවිච්චි කළේ. එතකොට පේනවා මේක පටන් ගන්න මොහොතේ ඉඳලම ඊටාම වේගයෙන් පින්වත්නි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සමුදය ධම්මං නිරෝධ ධම්මං ඒ ඉපදීමත් නිරුද්ධ වීමත් අයින් කළා පවත්තා වූ යම් තිතියක් ගැන අපේ බුදුහාමුදුරුවන් වහන්සේ නොකියන නිසා එවැනි දෙයක් ලෝකේ නැති නිසා ඒ ඉපදීම සහ මැරීම අත්හැරලා ජීවත් වීමක් කියන එකක් පෙන්වන්නට කිසි කෙනෙකුට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ආනාපාන ලෝකයේ තුල මුලක් අගක් තියෙන එකක් මේකේ තියෙන ධර්මතාවයක් විතරයි. අන්න ධර්මතාවයක් දකින්න. එහෙනම් මේකේ මේ ලෝකයේ මුලැමැද හොයන්න දෙකලවරවල් හොයන්න යම් කිසි කෙනෙක් ගමන් කළොත් මොකද වෙන්නේ?
ඒක මුලාවක්ද බුදුදහමට අනුව මුලාවක්. දැන් මේකෙන් මේ පෙන්වුවේ අතරින් පෙන්වුවේ නෑ අර මේ පෘථුවියක් අල්ලගන්න එපා ඕකට. මේ බුදුහාමුදුර කතා කරන්නේ ආධ්‍යාත්මික ලෝකයක් ගැන. එතකොට බැලුවාම දැන් මේ ලෝක කියන වචනේ එක තැනකින් බුදුහාමුදුර විග්‍රහ කරපු විදිහට එතනින් බැලුවාම ඒකේ දෙකලවරක් නෑ. එතකොට කියනවා මේ අනවරාග්‍ර වූ සංසාරයක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම උපදිනවා මැරෙනවා. අනවරාග්‍ය සංසාරේ උන්වහන්සේ දකින්නේ එච්චරයි. උපදිනවා මුල්ම දේශනාවල තියෙන එච්චරයි. සමුදය ධම්මං ඊට ටිකක් එහාට යනකොට බුදුහාමුදුරන්ගේ දේශනාවේ උත්පාදෝ පඤ්ඤායති හට ගැනීමක්ද පෙනේ. වයෝ පඤ්ඤායති බිඳීමක්ද පෙනේ. තිතස්ස අඤ්ඤතත්ස්ස පඤ්ඤා පවතිනවා කියන දේ තුල වෙනස් වීමක්ද පෙනේ. පවතිනවා කියලා කියන්නේ අන්න ඊළඟ දේශනාව. එතකොට අපිට අර ශනවාදයක් ආවට පස්සේ ශන තුනක් ආවා. උපදින්න එක ශනයක් උපදිනවා. තව ශනයක පවතිනවා. තව ශනයක බිඳිනවා. අපේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සමුදය ධම්මං නිරෝධ. ඒක අහලා අර කුණ්ඩඤ්ඤ තාපසතුමා අර ඥානවන්ත කෙනෙක් මේක අහලා සෝතාපන්න වුණා. මේ වචන දෙක තුන. දිග බණක් නෙමෙයි. මේ ලෝකේ තියෙන මෙච්චරයි. එතකොට මේ ඉපදීමත් මැරීමත් විතරක් තියෙන මේ ආනාපාන ලෝකය තුල කොහොමද ඒතීතී උභවන්තයක් වෙන්නේ? කොහොමද මේකේ පවතින එකක් එහෙම නැත්නම් සාස්ත්‍රයක් හෝ උච්ඡේදයක්? කොහොමද එහෙම නැත්නම් මේ කාමසුකල්ලිකාන යෝගයක් අත්තකිලමතාන යෝගයක්? එහෙම එකක් නැහැ. එහෙනම් උන්වහන්සේ පෙන්නනවා ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. අන්න අபிසම්බුද්ධා උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ උභවන්තයක් නැති බව තේරුම් අරගෙන මේ ලෝකයේ උභවන්තයක් නැති බව තේරුම් අරගෙන ඒ උභවන්තය ගත්තා වූ පැනවීම් සියල්ලක්ම අතහැරීමෙන් උන්වහන්සේ දැක්කේ මහණෙනි ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. උන්වහන්සේට පෙනුනේ හේතුඵල ධර්මයක්. මේක එක මහා එක බිඳි බිඳි පවතිනා වූ ධර්මතාවයක් විනා මේකේ මුලක් හෝ මැදක් හෝ අගක් හෝ දිගක් හෝ කොටක් හෝ ආත්මයක් හෝ අනාත්මයක් හෝ නෙමෙයි. උන්වහන්සේ දැක්කේ මේ ඔක්කොම ආත්මනාත්ම කතාවත් එතකොට මෙතන නිරුද්ධ වුණා. ඒවත් අර පණවාගත්ත පැනවීම තුල නැවත පණවා ගැනීමක් හැටියට පහළ වුණා වූ ධර්ම හැටියට. ඒ නිසා උන්වහන්සේ එතන පෙන්නවා මහණෙනි මේ ද්වයතාවය එහෙම නැත්නම් මේ ඇත නැත කියන මේ ද්වයතාවය මේ ප්‍රඥප්තියින් තුල මේ පහළ වෙන දෙයක්මයි. එහෙනම් මේ ආනාපාන ලෝකය එහෙම නැත්නම් මේ කාය සංකාරය තුල බලනකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ ද්වයතාවය ඇත නැත කියන මේ ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම මේ පනවාගත්ත පැනවීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. එහෙනම් උභෝ අන්තය පටන් ගන්නෙ අර අත නැත. අස්තිත්වය නාස්තිත්වය ඇත නැත උච්ඡේද සාස්සත කාමසුකල්ලිකාණු යෝග අත්තකිලමතාණු යෝග ඒ ඔක්කොම ද්වයතාවය මනස තුල උපදවන්නා වූ ප්‍රමාදයේ තුල උපදවන්නා වූ පැනවීම තුල උපදවන්නා වූ ද්වයතාවයක් මේ ලෝකේ පවත්නාය. මහණෙනි මේ පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති. නුඹලට එහෙම දෙයක් පේන්න විදියක් නැහැ. එසා මේකේ උපායක් මේකට ලං වෙන්න ඕන දෙයක් නැහැ. උපාදානයක් අල්ලගන්න දෙයක් නැහැ. අබිනිවේෂාය මේකේ රිංගල හැංගෙන්න තරක් නුඹලාට නැත. ඒ නිසා නුඹලා විසින්
මෙය දැන ගැනීමට නම් නුඹලා අනිශ්චිතෙක් විය යුතුය. මේ සියල්ලක්ම අතහැරිය යුතුය. මේ පැනවීම කියන එක පෙන්නකොට තමයි අන්න පින්වත්නි ඒ සියලුම දේ කිව්ව ඔක්කොම වචන ටික කියපු වචන දෙක තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන වචන දෙක. ඒක කියනකොටම අර උභෝවන්තයම නිරුද්ධ වුණා. අර උභෝවන්තයම කාමසුකල්ලිකාණු යෝගෝ හීනෝ ගම්මෝ කෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ අත්ත කිලමතාණු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිත. එතන වචන 3කින් කිව්වා, මෙතන වචන 5කින් කිව්වා. 5යි 3යි 8යි. ඒ ඔක්කොම මිත්‍යා ප්‍රතිපදාව තුල තිබෙනා වූ දෙයක්. උන්වහන්සේ විද්‍යාව තුල පෙන්නවා සම්මා දිට්ඨිය කරුණු 8කින්. ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. සම්මා දිට්ඨිය. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදු කෙනෙක් අපිට නිවන විවෘත කරන්නේ පින්වත්නි එදා පෙන්නවා මේ සතිපට්ඨාන සූත්‍රයේම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං කියන වචන ටික. ඒකායන මාර්ගය වූ මේ උභෝවන්තේ එහෙම නැත්නම් මේ ද්වයතාවය නිරුද්ධ කරන්නා වූ මේ පැනවීම තුල පනවා ගත්තා වූ අපේ මනස තුල එහෙම නැත්නම් මේ විඥාණය තුලම පනවා ගත්තා වූ පැනවීම තුල තමයි මේ ද්වයතාවය එහෙම නැත්නම් උභෝවන්තය මේ සියල්ලක්ම රඳා පවතින්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. අන්නේ තේරුම් ගන්න එක්කෙනාට පින්වත්නි අනිච්චානුපස්සී විහෙරති. යාට පේන්නේ අනිත්‍යක් විතරයි මේකේ. ද්වයතාවයක් පේන්නේ. විරාගානුපස්සී අස්ස සිස්සාමේදි සික්කති. මේ උස්ම ගන්නකොට පේනවා මේකේ ඇලෙන්න මොකක් නැහැ. රාග විරාගම වුණා. රාග කියන්නේ ඇලීම. රාග විරාගම නේජම සෝකං. සෝකේ නැහැ එතන. ඒ රාගය විරාගානුපස්සී අස්ස සිස්සාමේදි සික්කති. මේ උස්ම ගන්නකොට මේකේ ඇලෙන්න දිගේ කියලා ඇලෙන්න දෙයක් නැහැ. මේක කොටේ කියලා ඇලෙන්න දෙයක් නැහැ. මේකේ පේන්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමේදි. මේ අනිත්‍යක් විතරයි. පැවැත්මක් නැහැ මේකේ. හට ගැනීමක් තිබෙනවා, බිඳීමක් තිබෙනවා, මුලක් නැහැ, කෙලවරක් නැහැ, උභවන්තයක් නැහැ, ද්වයතාවයක් නැහැ. ඒ සියල්ලක්ම පින්වත්නි දූරීභූත වෙනවා. ඊළඟට නිරෝධානුපස්සී. නිරෝධ කියලා කිව්වේ අර නිමිත්තක් හැටියට ආරම්මණයක් හැටියට මේ ආනාපාන කාය සංකාරය ගත්තනම් ඒක රූප සංඥාවක් හැටියට උපදවනකොට ඒ රූප සංඥාව ගත්තා වූ විඥාණය තුල පින්වත්නි ඒ රූප සංඥාවෙන් හටගත්තා වූ වේදනාවක්ම පවත්න්නේ. ඒ වේදනාවට අනුකූලව මේ මනෝ ධර්මයේ වූ සිතද ඒ ආකාරයෙන් වෙනස් වෙන්නා වූ ලක්ෂණයක් ඇතනම් ඒ ලක්ෂණය සංකාර හැටියට බුදුහාමුදුරුවෝ විතර පෙන්නනවා. ඒ රූප වේදනා සංඥා ඒ දැනීම සංකාර වෙනස් වීම ඒ සියල්ලංගෙන්ම එකතු වෙච්චා වූ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ මේ අර බීජ කියන සූත්‍රයේදී අර පැලවෙන ඒවා ගැන කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ පැලවෙන එකක් මේ තියෙනවා. ඒ තමයි විඥානය. ඒ පහෙන්ම යුක්ත විඥානයයි මේ පැලවෙන්නේ මේ සංසාරේ පැලවෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට පේනවා පින්වත්නි දැන් අර පෙන්නපු සියලුම ධර්ම යම් අවස්ථාවක අනිත්‍ය හැටියෙන් දැක්කනම් ඇලෙන්නේ නැති විරාගී ධර්ම හැටියට දැක්කනම් ඊළඟට අර උපාදාන පහම නිරුද්ධ වුණු විඥාණය නිරෝධය හැටියට දැක්කනම් එහෙනම් එතන ආකාර දෙකකින් අත්හැරලා තියෙනවා. පළවෙනි ආකාරය මොකද්ද? අර පැනවීම අත්හැරියා. දෙවෙනි ආකාරය මොකද්ද? අනිශ්චිතයක් බවට පත් වෙලා මේ සියලුම අර කාය සංඛාර වශයෙන් ගත්තා වූ සියල්ලක්ම
අතහැරියා. ඒ දෙකම අත්හැරී නිසා එතෙන්ට කිව්වා අර විඥාණය සහිතව අත්හැරිය නිසා අන්න වොස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති. වොස්සග්ග කියන පාලි වචනය පාවිච්චි කරන්නේ අතහැරීම කියන එකට. අතහැරීම කියන එකට නිකන් අතහැරීම නෙවෙයි මේ මොකක් හරි අතින් අරගෙන බිම දානා වගේ එකක් නෙවෙයි. අර මනසෙන් ගත්තා වූ අප විසින්ම යම් යම් පැනවීමකට ලක් කරගෙන එකක් අයින් කරන්න තව එකක් අරගන්නකොට එකක් අයින් කරමින් අනිත් එක ගන්නෝ ඒක අයින් කරමින් තව එකක් අරමින් අයින් කරගෙන යන මහා සලායතන සූත්‍රයේ පෙන්නන විදිහට වොස්සග්ග කියන්නේ මොකද්ද? ඒ අවසාන වශයෙන් පාවිච්චි කරා වූ දෙයක් අතහැරියා කියන එක. මගේ ලස්සන ධර්ම දේශනා කීපයක් අර ජනමාධ්‍යෙන් ඕව සම්බන්ධව ගියා. ඒ වහන්න තිබේ ඇත්තෝ. අර පුවරු ලෑල්ලක් උපමා කරගෙන. එතකොට පෙන්නනවා දැන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අතහැරීම සම්බන්ධව වොස්සග්ග පරිණාම වොස්සග්ගය සම්බන්ධව පාලි වචනේ අතහැරීම. ඒ අතහැරීම අර Nirodhe කියන එකටත් එහා ගිහිපු කතාවක් තියෙන. ඒක එහාට තේරෙයි වචන බණ අහගෙන යනකොට. පින්වත්නි අපේ මේ සංසාර ප්‍රවෘත්තිය එහෙම නැත්නම් මේ සත්‍යයා තුල මිනිස්යා තුලනේ මේව විග්‍රහ කරගන්න පුළුවන්. අනිත් අය ළඟත් තියෙනවා. තිබුණට ඒ අය විග්‍රහ කරගන්න බෑ. ඒකයි අපිට අපි ළඟ තියෙන ඒවා විග්‍රහ කරගන්න පුළුවන්. මේ තියෙන ලෝභයයි, මේ තියෙන තරහයි, මේ තියෙන මෝඩකමයි, මේ තියෙන කුහකකමයි කියලා අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒක අපිට බලා ගන්නත් පුළුවන්. සමහර ක්‍රියාවලින් අනිත් අයටත් ඒවා සමහර බලා ගන්න පුළුවන්. සත්තුන්ගේ දේවල් හරි අමාරුයි. ඒගොල්ලන්ට බලා ගන්නත් බෑ. සමහර විට අපිට කියන්න බෑ හරියටම මෙයාට මේ වෙලාවේ මොකද්ද වෙලා තියෙන්නේ කියන දේ සතෙක් ගැන කියන්න හරි අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සංසාරේ මේ වොස්සග්ග කියන තැනට එනකොට පින්වත්නි අපි තුල මූලික මේ හිතේ මූලික අවස්ථා තුනක් ක්‍රියාත්මක වෙනවා. එකක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගේහ චෛතසික. එහෙම නැත්නම් ගේහසිත. ගේහසිත කියලා කිව්වේ සම්පූර්ණයෙන්ම අර ප්‍රඥප්ති වලම ජීවිතේ පවත්තන ඊට එහා කිසිවක් නොදන්නා වූ සත්‍යය ගේහසිත කියලා කියනවා. ඒවා සෝමනස්සාගත ගේහසිතක් වෙන්න පුළුවන්. දෝමනස්සාගත එකක් වෙන්න පුළුවන්. උපේක්ඛාසාගත එකක් වෙන්න පුළුවන්. ඒ මොනෝ වුණත් ඒ සිත් මොන ආකාරයෙන් විග්‍රහ කළත් ඒවා ඔක්කොම අර පැනවීම තුල පවත්නා වූ ජීවිතයක්. ඒක බුදුහාමුදුරුවෝ උදාහරණ හැටියට පෙන්වුවේ කරමැටි ඉඩමක් වගේ කියලා. ඕක කාටද කිව්වේ? අසිබන්ද පුත්ත ගාමිනීට කිව්වේ. සර්ප කුලයෙන් එන නිගණ්ඨ ශ්‍රාවකෙක්. සර්ප කුලයෙන් එන හින්දා අසිබන්ද පුත්ත කියලා කිව්වේ. එතකොට එයා ඒ නම ආරූඪ කරගෙන ආවට එයාට තේරුන්නේ නැහැ මේ අපේ ජීවිතයේ තියෙන්නේ මේ ගේහසිත කියන්නේ. එහෙම නැත්නම් මේ පැනවීම තුල පවත්නා වූ ජීවිතය හරියට කරමැටි ඉඩමක් වගේ. කරමැට්ට කියන එක මම දන්නේ ඒක මට සිංහල වචනයක්. ඒ කියන්නේ කිසිම ඒකට අලුතෙන් අමුතුවෙන් යමක් එකතු කරලා මොනවා හරි වගාවක් කරනෝ විනා ඉන්දුරාම ඒ පොළොව පාවිච්චි කරලා කුසි කර්මාන්තයක් කරන්නට බැරි ඊටාම නිසරු ඉදම කර්මයටි ඉදම කර්මයට ඊළඟට අන්න ඒ ඉදම වගේ තමයි මේ ගේහසිත. මේ ඇත්තන්ගේ ජීවිතේ බලන්ට තාමත් අපි වයසට ගියත් දරුමුණු පුරන් අපිට හිටියත් කරමැටි ඉඩමක් වගේද කියලා. ඒ කියන්නේ තාමත් අර ගේහසිතවිලි වල අපිට තාමත් තියෙන්නේ අර ලාම. මොකද ලෝභය බහුල කොට ඇත්තා වූ, ද්වේෂය බහුල කොට ඇත්තා වූ, මෝඩකම් බහුල කොට ඇත්තා වූ සිතට තමයි ගේහසිත කියලා කියන්නේ. ඒක හරියට කරමැටි ඉඩමක් වගේ. ඒකට අමුතුවෙන් යමක් එකතු කරගන්නේ නැතුව
ඒකේ යමක් වගා කරන්න බෑ. ඒ පුජ්‍යලයාට හිතාමතා විචාර බුද්ධියෙන් වැඩ කරන්න හැකියාවක් නැහැ. විචාරශීලී පුජ්‍යලයෙකුගේ අනක් ප්‍රකාශනයක් මග පෙන්වීමක් නැතුව. ඒකයි ඒ කිව්වේ. පිටින් ඇවිල්ලා කෙනෙක් ළඟටම ඇවිල්ලා මෙන්න මේක මෙහෙම කරන්නේ කියලා අතටම දෙන්න ඕනේ. එතකොට අර කරමැටි ඊදමට ගොම ටිකක් ගෙනල්ලා දැම්ම ඉන්දුව වගේ පොඩ්ඩක් තියෙනවා. ආයි අර ගොම ටික ඉවර වෙනකොට ආයිත් අර ඉඩම මේ රටේ ගොඩක් අයට මට අවුරුදු 37ක් මේ රටේ බණ කියලා මට ඔක තේරෙනවා. මේ අද කියන දේ හෙට ඉවරයි. මේ ඉතින් ගොම ටිකක් දාලා කොම්පෝස්ට් පොර ටිකක් දාලා යනවා. ඉතින් ඒකේ මොකක් හරි නිකන් වැවෙන්න වගේ හදනවා. හදලා ඊළඟ දවසේ එනකොට ආයි තියෙන්නේ අර කරමැටි ඊටමයි ගොඩ ගන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුවෝ අන්න දෙවෙනි ඊටම ගැන කිව්වා. ඒක තමයි ඒ අපි තව පාවිච්චි කරන හිතක් තමයි නික්කම්ම සිත. නික්කම්ම සිත. නයිස්කම්ම කියන පාලි වචනය. නයිස්කම්ම කියන්නේ නික්මීම. නික්මෙන්නේ ගමේ ඉඳලා කැලේට නෙවෙයි. මම මේ දේශනාව මේ අතන්ට කියලා දුන්නා. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. ගමේ ඉඳලා කැලේට ගියා කියලා නික්මෙන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ නික්මෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ අවාසනාවන්ත ලෝභ දේශ මොහ තණ්හා දිට්ඨි මාන ඒ අවාසනාවන්ත දෙයින් අපිට නික්මෙන්න පුළුවන්ද? අන්න ඒක තමයි නික්මීම. ඒ නික්මි අපි ගමන් කරනවා. වෛරයෙන් නික්මෙනවා. වෛරයෙන් නික්මලා අපි එනවා ඩිංගක් පොඩි සේම භූමියකට. මොකද්ද? මෛත්‍රිය. හැබැයි මෛත්‍රියනොත් නික්මෙන්න ඕන. ඒකනොත් නික්මෙන්න ඕන. ඒ විදිහට නික්මෙනෝ මේ ඒ එක එක ආකාරයෙන් පාවිච්චි කර එක එක ද්‍රව්‍ය පාවිච්චි කර ඒ දේවල් වලින් නික්මෙලා ගමන් කරනවා. නික්කම්ම. එතකොට අපි දාණය දෙන්නේ නික්මීම සඳහා. තණ්හාවෙන් නික්මෙන්න. තණ්හාවෙන් නික්මෙන්න. ඇයි? ඒක තමයි පොනෝ භවිකා නන්දිරාග දාගතා తත්‍රා විනන්දිනී පුනර්භවය ගෙන දෙන්නා වූ ඒකායන ධර්මය. තණ්හාව. ඒකෙන් නික්මෙන්න තමයි ඒ කරන්නේ. එතකොට බලන්න දැන් මේ ආනාපාන සතියනුත් කලේ මොකද්ද? ඒ නික්මීමක් නේද? ඉස්සෙල්ලා අර ප්‍රඥප්ති ලෝකේ දැක්කා. ස්පිහා ගත්තාම ප්‍රඥප්ති ලෝකේ දැක්කා. ඒකෙන් බුදුහාමුදුරුවෝ නික්මෙන ආකාරය, බැස ගන්නා වූ ආකාරය, ගැඹුරට යන්නා වූ ආකාරය, කෙලෙස් අයින් කරන්නා වූ ආකාරය, අනුපූරක ආකාරයෙන් බුදුහාමුදුරුවෝ බැසගෙන විග්‍රහ කරනවා. ඒකත් නික්මීම, අන්න නික්මීම. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ ඒකට. එතකොට තමන්ගේ ආධ්‍යාත්මික ව්‍යාපාරය තුළ නෛෂ්ක්‍රම්‍යය තියෙන්න ඕන. හැමදාම එක තැන ඉන්න බෑ. පෝයාට සිල්, නිත්‍ය පන්සිල්. පාන්සු කූලයක් වුණාම දාන ටිකක් දෙනවා, මාසික වතාවක් සලාකපත් දෙනවා. ඊට පස්සේ කවුරු හරි මෙලෙච්චාම අඬාගත්ත ගමන්මයි. ඔයිට වඩා බුද්ධාගමක් මේ රටේ නෑ. අපේ ආධ්‍යාත්මික ජීවිතය ඉස්සර හාමුදුරුවෝත් අඬන ඔක්කොම කට්ටිය අඬන. ඔක්කොම එක බබෝට්ටුයි. එතකොට පේනවා එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ පින්වත්නි නික්මීම, නෛෂ්ක්‍රම්‍ය. එකකින් එකක් මේකේ ආදීනවානුපස්සී විහෙරත. මේ ආදීනවේ දැකලා මේකේ තියෙන தત્ත්වය විග්‍රහ කළා. මේකේ තියෙනා වූ අවාසනාවන්ත ධර්ම විග්‍රහ කළා. ඒකෙන් මේ නික්ම යන්නේ කාගේවත් ගෞරවයක් ලබා ගන්නටද? කාගේවත් ගෞරවයක් ලබා ගන්නට නෙවෙයි. දුක නැති කරන්නටයි නික්ම යන්නේ. මේ මොකක්වත් තේරෙන්නේ නැතුව හිටියේ හැටියේ කැලේට දුවනවා. නික්මුණාද? නෑ. අර ඔක්කොම වට්ටි මෙට්ට කොට්ට ඇතිරිලි
දූ දරුවෝ ගේ දොර ඉඩ කඩන් අර තරහා සතුරෝ මිතුරෝ ඔක්කොම අර තේරම කුණු පොට්ටනියම කරේ තියාගෙන තමයි අතෙන්ට ගිහිල්ලා ඉන්නේ. මේ මුළු පොට්ටනිය තේරුම් ගත්තේ නෑ. ඒ පොට්ටනිය අතහැරීම තමයි නික්මීම කියලා. පොට්ටනියක් තරන් ගිහලා ගලක් අස්සේ හැංගිලා ඉන්නේ. එහෙම නැත්නම් ගහක් මුලක් අස්සේ. කවුද ඕක කියන්නේ? ඕක කරන්නේ කියලා. එතකොට පේනවා අර කොට්ට මෙට්ට ඇඳ ඇතරිලි අමුදරුව රන් රෙදි මුතුපැණික්කේ පොට්ටනියක් අරගෙන ඔතෙන්ට ගිහිල්ලා ওই වැඩේ කරන්ට බෑ. තණ්හා දුතියෝ පිරුසෝ දීගමද්දාන සත් ඉත්තභාවඤ්ඤතා භාවං. එතනින් මෙතෙන්ට ගියත් මෙතනින් එතෙන්ට ගියත් මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයමයි. එකම වටවලල්ලේ කැරක. එකම වටවලල්ලේ කැරකීමක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ නිසා පින්වත්නි අපි මොනවද මේ භාවනාවෙන් හරි මොනවද හරි මේ දාණයෙන් හරි මොනවද මේ සීලෙන් හරි අපි නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරන්නේ. ඒක විග්‍රහ කරගත යුතුයි. ඒක අවබෝධ කරගත යුතුයි. ඒක දැකගත යුතුයි. එසේ නොවෙන්නා වූ ආගමික ව්‍යාපාර එකක්වත් කිසිම බුද්ධ ආගමකට සම්බන්ධයක් නැහැ. ඒවයි හුදු වෙන වෙනම ප්‍රවෘත්ති ඇත්තා වූ විපාක ලබා දෙන්නා වූ ආගමික ක්‍රියාපමණක් විතරයි. බුද්ධ ආගමට වෙයි සම්බන්ධයක්. බුද්ධ ආගමට සම්බන්ධ ඒවයි තියෙන්නේ හුදු ආගමික ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. හැම ක්‍රියාවකම නික්මීමේ පරමාර්ථය සහ අවබෝධය දැක ගැනීමේ අවබෝධය වොස්සග්ගය තමයි විග්‍රහ කරන්නේ. එතකොට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ එහෙනම් නුඹලාට ඊතා සියුම් විදියට අයින් වෙන්න තියෙන දේ හැටියට උන්වහන්සේ පෙන්වුවේ විතර්ක. ඒ විතර්කය කියලා කිව්වේ මේ චිත්තසංතානේ ඊතා ගැඹුරෙන් පවත්නා වූ අවාසනාවන්ත ධර්ම. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම විතක්කෝ පහනාය නෙක්ඛම්ම විතක්කෝ භාවේ තබ්බං. අපේ බුදුහාමුදුරුවෝ දෙක කරා. මේක අයින් කරන්න ඕන නම් පාවිච්චි කරන්න ඕන මොකද? නෛෂ්ක්‍රම්‍ය, නෙක්ඛම්ම අතහරින්න පුරුදු වෙන්න ඕන. සසරින් ගැලවෙන්න ඕන. අර හිතියා ඒ කාලේ මම පුංචි කාලේ පිරිවෙන් මං අවුරුදු 12කින් විතර මහාන වුණේ. ඒ පුංචි කාලේ මම යනකොට පිරිවෙන් යනකොට ඒ නගරේ ඉංගන මිනිස්සෙක් ඉන්නේ. ඒ මිනිස්සෙක් ඔළුව ටිකක් හොඳ මදි. ඉතින් එයා ඒ යාචක ගැහැණු කෙනෙක්. ඒ මිනිස්සයාගේ තියෙන එකම හොඳ ගතිගුණයක් තිබුණා. ඒ තමයි අර නගරේ කොතනක හරි කුණු රෙදි කෑල්ලක් හරි මොකක් හරි තියෙනවනම් ඒක වහාම ගන්න. පොඩි කෑල්ලක් හරි වෙන්න පුළුවන්. ඒක හොඳ එකක්ද නරක එකක්ද තුවාලයක් ඔතප් එකක්ද ඒ මොකක්වත් හොයන්නේ. ඒක ගන්න. ඒක අරගෙන කොහේ හරි ඇඟේ ගැට ගහගන්න. ඕවා විදියට ගැට ගහලා ඉතින් මහා රෙදි කෑලි ගොඩක් ගැට ගහගෙන තමයි ඉන්නේ මුළු ඇඟේම. ඉතින් ඒ කාලේ මට මේ ධර්මයක් වැඩි තේරෙන්නේ නැහැ පුංචි එක්කනේ. මට ඉතින් ඒ කාලේ පෙනුනේ පැස්බරෙක් වගේ. ධර්මයක් පෙනුන්නේ නැහැ. දවසක් පිරිවෙන් ගිහිල්ලා එනකොට බස් එකේ බැහැලා එනකොට මහා වැස්ස. මේ වැස්සේ මේ යාචක උපාසකම්මත් හොඳටම තෙමිලා අර පැස්බරා තෙමුණා වගේ නැකිට ගන්න බෑ. ඇයි අර ඔක්කොම රෙදිවල වතුර බීලා. එදා මං එහෙමයි හිතුවේ. අද මං හිතනවා මේ පුතුජන සත්වයෝ සියලු දෙනාම ඒ තැනම තමයි ඉන්නේ. පැස්බරු එක්කෙනෙකුටවත් නැකිට ගන්න බැරුව මේ
වාඩි වෙච්ච උස්මක් ගත ගන්න. බණ අහන්නත් බෑ, පන්තල් යන්නත් බෑ, කරන්නත් බෑ, මේක කරන්න වෙලාවකුත් නැහැ. ඔක්කොම වැස්සෙන් තෙමිලා. කෙලෙස් වැස්සෙන් ඔක්කොම තෙමිලා. ඇයි? ඇහෙන් එකතු කරලා අලව ගන්නවා. කනෙන් එකතු කරලා අලව ගන්නවා. නහයෙන් එකතු කරලා අලව ගන්නවා. දිවෙන් එකතු කරලා අලව ගන්නවා. මේ පහෙන්ම එකතු කරලා ඔක්කොම අලවගෙන දැන් අර පැස්බරාට හපක් වැස්සෙන් තෙමිලා. එතකොට පේනවා අතන පෙනුනේ උම්මත්තක භාවය. මේ තියෙන්නේ කුමක්ද? සබ්බේ පුතුජනා උම්මත්තක. මේ තියෙන්නේ උම්මත්තක භාවයමයි. එය ප්‍රකට වන්නා උම්මත්තක භාවයක් මේ අප්‍රකට වූ අප්‍රකට වේසෙන් සංසාරයේ දිකට පවත්නා වූ උම්මත්තක භාවයයි. ඒ උම්මත්තක භාවය අපි තේරුම් ගන්න ඕන. අපි ළඟ තියෙනා වූ ඒ උම්මත්තක භාවය. අප්‍රකටව අපේ ළඟ අප්‍රකට වේසෙන් ගත්තා වූ මේ උම්මත්තක භාවය. මේ දැක්ක දේ ඇලෙන එක. දැක්ක දේ අල්ලගන්න. දැක්ක දේ උපාදාන කරගන්න එක. අර මුළු ලෝකේම අර නගරේම තියෙන කුණු අර උපාදකම් අලව ගන්නවා වගේ මේ මුළු ලෝකේම තියෙන රූප ශබ්ද ගන්ධ ආදී අස ස්පර්ශ ආදී මේ සියල්ලම චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjavana uppajjati එහෙන් බලලා ඒක අලව ගන්නවා. සද්දන් ලෝකේ ප්‍රිය සද්දන් සාත රූපං මේ බුදුහාමුදුරුවෝ කනෙන් අහලා ඒ විදිහට අලව ගන්නවා. නහයෙන් ගන්ධං ලෝකේ රසං ලෝකේ මේ ලෝක කියන වචනේ පාවිච්චි කළා. ඇයි මේ ලෝකේ කියන පාවිච්චි කළේ? අර පනාගත්ත දේවල් තුල මේ අලව ගැනීම මේ සිද්ධ වෙන්නේ. එතකොට පේනවා පින්වත්නි එහෙනම් අපිට අර කරමැටි ඉඩමෙන් ඩිංගක් හරි ගොඩ එන්න ඕන නේද? මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරන්ට යම් කිසි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් අර කරමැටි ඉඩමෙන් ටිකක් ඒ කියන්නේ ලෝභයෙන් මැඩුනා වූද ද්වේෂයෙන් මැඩුනා වූද මෝහයෙන් මැඩුනා වූද සිටිවිලිම නිරන්තරව පහල කරමින් අර මේකේම läගලා ඉන්නේ නැතුව පොඩ්ඩක් මේකේ නයිස්කම්ම සිත දියුණු කරන්න ඕන. නයිස්කම්ම සිත දියුණු කරන්න. ගැහණියෙක් වුණා පිරිමියෙක් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. භික්ෂුවක් වුණා භික්ෂුණියක් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි සියලු දෙනාම සසරින් ගැලවෙන්න ඕන නම් නිදහස් වෙන්න ඕන නම් අපි දෙවෙනි හිත ඒක හරියට ටිකක් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා. ඒක ටිකක් ඒකට පෝර ටිකක් දැම්මම කාලයක් පවත්තලා කිසියම් ප්‍රයෝජනවත් භෝගයක් වවාගත හැකි ඉඩමක් වාගේ. ඒක එක සැරේටම අත්හැරීමේ මේකක් තියෙනවා ආයෙත් අල්ල ගන්නවා. අර ඒකයි කිව්වේ යමක් දාලා එකතු කළා. ප්‍රතිබන්ධ ඒ වගේ ඉඩමක් ඒක. ඒක අර කරමැටි තත්ත්වෙන් ටිකක් වෙනස් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න නිරෝධානුපස්සී අස්ස සිස්සාමේදි සික්කති තුන්වෙනි ඉඩම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? නිරෝධහිත. ඒක පුරුදු කරන්න ඕන. ඒක ලේසියෙන් පුරුදු කරන්න බෑ. නිරෝධ කියන වචනේම පාවිච්චි කළේ එක ශනයක් අසුරු ශනයක් මොහොතක් පැයක් දෙකක් හරි ඒ තප්පරෙන් වැඩි වෙවි හරි එක ශනයකට හරි පින්වත්නි යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ පනවාගත්තා වූ පැනවීම වලින් සම්පූර්ණව හිත නිදහස් කරන්න ඒකට තමයි නිරෝධ කියලා කිව්වේ. වෙන මොකටවත් නෙවෙයි. අපිට ඕන දේවල් වලට කියන්න බෑ. බුදුහාඳුරෝ දේශනා කරන්නේ නිරෝධ කියලා ඒකට. ඒක අපි සංක්ෂේප කරලා කෙටි කරලා අපි කියනවා මේ පංච උපාදානස්කන්ධයම මොහොතකට රූපේ නිරෝධ කළා. ඒ රූපය පදනම් කරගත්තා වූ වේදනාවද නිරෝධය කළා. ඒ වේදනාව පදනම් කරගත්තා වූ සංඥාවද ඒ දැනීමද නිරෝධ කළා. ඒ සංඥාව පදනම් කරගත්තා වූ සංඛාර ඒ රැස් කිරීමද නිරෝධ කළා. ඒ හතරම සමන්විත වූ සමவாயෙන් හටගත්තා වූ පැලවෙන්නා වූ විඥාණය උපාදාන විඥාණය නිරෝධ කළා. අන්න
බුදුහාමුදුරුවෝ නිරෝධ හිත. ඒකනම් හරියට අර ලොම්පස් සහිත ඉදමක් වගේ. ඒ කියන්නේ අර කොළ රොඩු දිරපු හොඳ පස්තට්ටු කීපයකින් යුක්ත බාහිරින් යමක් ගෙනල්ලා ඒකට එකතු කරන්නේ නැතුව ඉඳුරාම ප්‍රෝජනවත් භෝගයක් සිටවලා ඒකින් ඵල ලබාගත හැකි වූ ඉදමක් තමයි අර නිරෝධ කියලා කියන්නේ. එතකොට පේනවා ඒ නිරෝධ කියන එක පින්වත්නි සමහර විට අර දැන් ওই වචනයක් පාවිච්චි කරනෝනේ ක්ෂණික නිරෝධ ක්ෂණික සමාධි කියන වචනේ ඔය හරියට පාවිච්චි කරනවා මේ එහෙම ඇති වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අර විදර්ශනානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වනකොට පින්වත්නි එයාට පුළුවන්කම තිබෙනවා නිරෝධ කරන්න. අර පංච උපාදානස්කන්ධ. එතකොට දැන් අපි මේ පෙන්නගෙන ආවේ එතෙන්ට. ඊළඟට ඒක ස්ථිර වශයෙන් ස්ථිර කිරීම තමයි සමාධිය දියුණු කරනවා කියලා කියන්නේ. ඒ සමාධි ගැන මම දේශනාවක් කරනව වෙනවා. කොහොමද මේ සමාධි ලබාගන්නේ? මගේ ජීවිත අත්දැකීම් මම මෙයාට කියන්න ගියොත් ආත්ම වර්ණාවක් වෙන හින්දා මම ඒව කියන්නේ. හැබැයි ඒ නිසා තමයි මම බය නැතුව කියන්නේ ඕන තැන ගිහිල්ලා ඕන ප්‍රශ්නයක් අහන්නේ කියලා. ඕන එකකට උත්තර දෙන්න. පොතෙන් නෙමෙයි. මෙතනින් බලලා උත්තර දෙනවා. එම් පුළුවන් මේ උත්තර දෙන්න. ඕන මේක. ඒ නිසා මේ අය කරන්ට බුදුහාමුදුරුවෝ කියන දේ. මම කියන දේ නේ බුදුහාමුදුරුවෝ කියන දේ කරන්ට. අතහැරීම පුරුදු කරන්ට. භාවනා කරන්ට. භාවනා පුරුදු කරන්ට. භාවනා කියන්නේ වැඩිම දියුණු කිරීම උස්කිරීම උසස් මට්ටමකට ගැනීම. එතකොට අර නිරෝධ කියලා අතන සමාධියෙන් ස්ථාවර කරා නම් ඇයි එහෙනම් ඔස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති කියලා හතර වෙනව පාවිච්චි කළේ බුදුහාම. ඔස්සග්ගේ කියන්නේ ඊට වඩා ගැඹුරු කතාවක්. ඒකට මොකද්ද පාලි වචනේ? අතම්මයතා. එහෙම එකක් අහලා තියෙනවද? අතම්මයතා වචනේ පාලි වචනේ. ඒකේ අනිත් පැත්තේ තම්මයතා අර නිශ්චිත අනිශ්චිත වගේ. තම්මයතා කියලා කියන්නේ මොකක්ද? සූත්‍රයේ තියෙන වචන කියන්නේ මේ. තම්මයතා කියලා කියන්නේ අපි වෙන්න මෙහෙම උදාහරණයක් ගමු අපිට තේරෙන විදිහට. අපි ළඟ වෛරී හිත නිතරම තියෙනවා. වෛරී හිත. ඒ වෛරී හිත මඩින්ට වළක්වන්නට අපි මෛත්‍රී පාවිච්චි කරනවා. හරියට කාමරයක් ඇතුළට සර්පේ රිංග ගත්තොත් ඔක අතින් අල්ලන්න බෑනේ. අර ඒකට රිටක් පාවිච්චි කරලා ඒකට ලී කෑල්ලක් පාවිච්චි කරලා ඒකෙන් අරගෙන අර සර්පය එළියට දානවා වගේ වැඩක්. හැබැයි අර ගත්ත රිට අතේ තියෙනවා. සර්පය එළියට ගියා. අන්න තම්මයතා කියන්නේ. ඒ කියන්නේ එකකින් තව එකකට ආවා. සම්පූර්ණයෙන්ම ඉවරුනේ නැහැ. දැන් ඒක ධර්මයෙන් උත්තර කියනවා නම් ලෞකික සමාධි ලබා ගත්තා වූ ආලාරකාලාම උද්දකාරාම භාර්ගව ආදී උත්තමයන් වහන්සේලා අපේ සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ ගියාම මේක කියනවා. උන්වහන්සේ ඉගෙන ගත්තා මහා පුදුම ඥානයක් තිබුණු කෙනෙක් නිසා. බොහොම ඉක්මනට ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාම උන්වහන්සේට කළ යෝජනා මේ අයට කලින් කිව්ව නිසා මම කියන්නේ නැහැ. ඒව දන්නෝ මේ අය. එතකොට බුදුහාමුදුරු ඒ අය හිතන් හිටියා මෙන්න මෙතෙන්ට මොකද්ද තම්මයතා මේක තමයි පාරිශුද්ධත්වය මේක තමයි කෙලවර මේක තමයි අවසානය මේක තමයි කූට ප්‍රාප්තිය මේක තමයි පරිපාකය මේක තමයි නිදහස මේක තමයි විරාමය මේක තමයි නිරෝධය කියලා හිතන. තදින්ම ටිකක් නෙවෙයි. තදින්ම හිතන් හිටියා. බුදුහාමුදුරුවෝ නෑ ඒක නෙවෙයි. ඕකත් අත්තරින්න ඕන. අන්න ඕකත් අත්තරින්න ඕන කියන එකට තමයි අතම්මයතා කියලා කියන්නේ. තම්මයතා කිව්වේ මේක තමයි කියලා අල්ලගත් එක. අපි යම් දේවල් පින්වත්නි ආධ්‍යාත්මික ලෝකේ අල්ලගෙන තියෙනවා. ලෞකික දේවල් අත්තරලා
ලෞකික ලෝකයේ දේවල් අත්හැරීමේ ප්‍රතිඵලයක් හැටියට ආධ්‍යාත්මික ලෝකයේ යම් යම් දේවල් අල්ලගෙන ඉන්න පුළුවන්. ඒවට තමයි තම්මේතා කියලා කියන්නේ. ඒක හරියට අර ක්‍රෝධය අයින් කළා මෛත්‍රී ගත්තා වගේ. අප්‍රිය රූප ප්‍රිය රූප කියලා තියෙනවා. ඒකත් අර ද්වේතාවෙන් හටගත්තා වූ ස්වභාවයක් දිග කොට ભેදේ වාගේ. ඇයි ප්‍රිය දේ නිසා දුක් උපදවන අප්‍රිය දේ නිසා දුක් උපදවනවා. වෛරයට වඩා මෛත්‍රිය ඊටාම ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ දෙකේම තියෙන එකම ලක්ෂණයක් තියෙනවා. ඒ එකම ලක්ෂණය මොකද්ද? වේදිත ලක්ෂණයයි. වේදිත ලක්ෂණයයි. වෛරයත් මෙතන විඳවන්නා වූ වේදනාකාරී වූ ධර්මයක්. ඒකට කියනවා දුක්ඛ වේදනා කියලා. අරකත් වේදනාකාරී වූ ධර්මයක්. ඒකට කියනවා සුඛ වේදනා කියලා. උන්වහන්සේ පෙන්වන්නේ අවෛදිත ධර්මයක්. එහෙනම් වේදිත ධර්මයේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එය සම්මයතාවයයි. ඒ වේදිත ධර්මයෙන් උන්වහන්සේ උගන්වන්නා වූ පරම ශාන්ත වූ අවබෝධය තමයි මොස්සග්ගේ හේවත් අතම්මයතාවය. ඒ උන්වහන්සේ පෙන්න මූලික ධර්මය. ගැඹුරු අවබෝධය. දැන් තේරුණාද? ටිකක් හරි වැටුණාද? තේරුම් ගන්න බලන්න. ඒ නිසා තමයි අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, වස්සග්ගානුපස්සී කියලා වචනයක් දැන්. නැත්තම් නිරෝධ දාලා ආයි දාන්න ඕනේ නැහැ එතෙන් මේ වචනේ. ඒකයි දැම්මේ. එතකොට පේනවා පින්වත්නි අපි තේරුම් ගන්න ඕන මේ සංසාර ප්‍රවෘත්තිය අපිට මේක නවත්තන්න පුළුවන්. මේක මේ සිටිවිලි යුද්ධයක්. සිතේම තියෙන තත්වයක් අවබෝධ කර ගැනීම. අපිට උවමනා කරන්නේ මොකද්ද? හත් නොහැර තේරුම් ගන්න ඕන මේ කරන්නේ මොකද්ද කියලා. මම මේ කරන්නේ මොකද්ද කියන එක තප්පරයක් අමතක කරන්න එපා. මං දුකින් නිදහස් වෙන්නයි මේ දන් දෙන්නේ. මං දුකින් නිදහස් වෙන්නයි මේ බණ අහන්නේ. මම මේ දුකින් නිදහස් වෙන්නයි භාවනා කරන්නේ. ඒක අමතක කරලා කිසිම දෙයක් මේ ලෝකේ කරන්න බෑ. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ආධ්‍යාත්මික ලෝකේ කරන්න බෑ. කරලා වැඩක් නෑ. ඒ නිසා අපි හැමතිස්සෙම සිහිය ඇති කර ගන්න ඕන. සිහි විකල් කර ගන්න එපා. සිහිය උපදවා ගන්න. ඒ සිහිය උපදවා ගන්න. එතකොට තව ටිකක් වයසට යනකොට මම බණ කියන්න කැමති වෙන්නේ නැහැ කියන්න පුළුවන් වුණත්. ඒ ඇයි? එතකොට තරුණ කට්ටිය ගියායි එයා වයසට ගිහිල්ලා දැන් අනිත්‍ය ගැන කියනවා. ඒ නිසා පින්වත්නි මේක ආධ්‍යාත්මික ගමනක්. අපි යන්න ඕන ඉස්සරහට. අපිට යන්න පුළුවන්. අපිට ඒ වාසනාව තියෙනවා. ගිහි ඇත්තන්ටත් පැවිදි ඇත්තන්ටත් ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතුව අපි කට්ටියටම යන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන යමක් කළ යුතුයි. මේක අපේ මනසේ හැමතිස්සෙම තියෙන්න ඕන. මන් දුකින් නිදහස් වෙනවා වීම සඳහා මම මේ දේ කරන්නේ භාවනා කරන්න කියලා. එතකොට යාට ගෙදර වුණත් භාවනා කරන්න පුළුවන්. කැලේටම යන්න ඕනේ නැහැ. කැලේට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් කැලේට වඩා හොඳයි සමහර විට තමන්ගේ බුදුන් වදින තැන. මොකද කැලේ ගියාම සමහරවිට ටිකක් වෙලා ඉන්නකොට සර්පෙක් ඇඟ උඩින් යන්න පුළුවන්. එහෙම සිද්ධි මට වෙලා තියෙනවා මගේ ජීවිතේ. ඉතින් අපි නිශ්ශබ්දව හිටියොත් ඒක මෛත්‍රී බලය කෙසේ වෙතත් අපි දැඟලුවේ නැතුනොත් සර්පයා කන්නේ නැහැ. අතපය අරහෙමේ හෙල්ලා එයාට හිරියරයක් වගේ පෙන්නොත් සර්පයා තිරිසනෙක්නේ. තුන්රුවන් සරණේකට බුදුහාඳුරෝ ওই සර්පයා කන එක නවත්තන්න නෙමෙයි බුදුනේ. අපි මොලෙන් තේරුම් ගන්න ඕන දෙයක්. තුන්රුවන්ගේ පීඨයි මధుරෝ හිටියට මං ගණන් ගන්න නැහැ හාමුදුරනේ. තුන්රුවන්ගේ පීඨයි මම භාවනා කරනවා කියලා ඩෙන්ගු එහෙම හදා ගන්නව නෙමෙයි. ගොන් වැඩ ගන්න. බුදුහාමුදුරෝ ওই මధుර වලක් ගන්න තුන්රුවන් සරණේ කියලා බුදුන් ඇන්දයි කියලා බුදුහාමුදුරෝ ඇවිල්ලා අපි භාවනා කරනවා මధుර එලවන්නේ නැහැ. මధుර නෙට් එකක් දාගෙන භාවනා ගොන් වැඩ කරන්න එපා. ඒව කරන හින්දා මම දන්නවා. ඒව කරන නිසා තමයි කියන්නේ.
අවිචාරවත් ජීවිතයකට හැඩගස්සන්න එපා. ජීවිතේ ඉස්සරහට යන්න ඕන නම් විචාර බුද්ධිය දිනු කරන්න ඕන. එතකොටයි මේක දිනු වෙන්නේ. මලක් වගේ පිපිලා එන්නේ. සතපත්‍රයෙන් විරාජමානෝ නෙළුමක් වාගේ අපේ බුදුරජාණන් වහන්සේ මිහිත පුබ්බංගම හැම වෙලාවකම මදසිනාවෙන් මේ ලෝකේ දිහා ප්‍රබුද්ධ වෙලා බලාගෙන ඉන්නේ. ඇයි? උන්වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම ඒ හැටියෙන්ම තේරුම් ගත්තා. ඒ පවත්නා වූ හැටියෙන්ම තේරුම් ගත්තා. අපි උන්වහන්සේට ඕන හැටියෙන් නෙමෙයි. පවත්නා වූ හැටියෙන්ම තේරුම් ගත්තා. ඒ නිසා පින්වත්නි අපිට දැන් භාවනා කරන්නේ කොහොමද? භාවනා කමටහනක් හරි ගස්ස ගන්නේ කොහොමද? මේ බුදුහාමුදුරුවෝම අපිට මේක හරි විදියට දේශනා කරලා තිබිද්දී අපි එහෙ මෙහෙ අතරමං වෙන්න උවමනා කරන්නේ නැහැ. දැන් පිටින් ගත්තාම අර ඉඩම් තුනම තියෙනවා. කරවැටි ඉඩමක් තියෙනවා, මධ්‍යම තත්ත්වයේ ඉඩමකුත් තියෙනවා, ඊටාම සරු ඉඩමකුත් මේ පෘථුවිය තුලම තියෙනවා. මේ එකම පෘථුවිය තුල මේ මනුස්ස ලෝකයේ තුල දිහා බලනකොට පුජ්‍යලයන්ගේ தત્ත්වය ගත්තාම ඒ ආකාරය අනුව චරිතය අදිමුක්තිය බබ්බතාවය කියලා බුදුහාමුදුරුවෝ පෙන්න කොච්චර නැඹුරු වෙලා තිබුණද මේ සසරට. කරමැටි ඉඩම් වගේ ජීවිත වැඩි, මධ්‍යම ඉඩම් ටිකක් තියෙනවා, අර සරු ඉඩම් බොහොම අඩුයි. ඊළඟට මේ මිනිස්සු ඔක්කොම අයින් කරාට පස්සේ එක ජීවිතයක් අරගෙන බලනකොට ඒ ජීවිතය තුල ස්තර හැටියට පස් ස්තර හැටියට ওই තට්ටු තුනම තියෙනවා. උඩින්ම තියෙන්නේ ගේහසිත. ඒවට ඇලිලා ඉන්නෝ දරුවන්ට මුණුපුරන්ට ඉවතු ඉඩ කඩන් වලට. සම්ඩු සරුවල් වලට ප්‍රඥප්ති වලට ඇලිලා තදින්ම ඉන්නා වූ සිටිවිලි. ඒ සිටිවිලි බහුල කොට පාවිච්චි කරන්නා වූ සිටිවිලි උඩු මට්ටමේම තියෙනවා. ඒක තමයි තමන්ගේ උඩම තත්ත්වය. ඒකේ තමයි වැඩිපුර ඔක්කොම පිළුම් ගන්න. ඉඳ හිත ටිකක් අරක තියෙනවා ඊළඟ ස්තරයේ හැටියට මොකද්ද? අපේම ළඟ අර නයිස් ක්‍රම්. අනේ ওই සතුරු කංකරණය මම නවත්තන්න ඕන කියන හිතත් එහෙමත් කියනවා. අනේ ওই සතුරුකම් කරණය මම නවත්තන්න ඕන. මම කාටවත් වෛර කරන්නේ නැහැ කියලා කියනවා. අන්න පොඩ්ඩක් අරකේ තියෙනවා. හැබැයි ටික දෙනෙක් ඉන්නවා යම් කිසි උසස් මට්ටමට මේක තේරුම් අරගෙන නිරෝධ මට්ටමට වරින් වර එමින් යමින් ඉන්නා වූ සත්වයෝ. වස්සග්ග කියන එක ගැඹුරු තත්ත්වයක්. අර නිරෝධ කියන தત્ත්වය විග්‍රහ කරන්නට තමයි පින්වත්නි අද අපිට මේ දේශනාව. එතකොට ඊළඟ දවසේ අපි පෙන්눔 කරනවා වස්සග්ග කියන එක එහාට ගැඹුරු වැඩි. අර නිරෝධ කියන එකට කොහොමද මේ අපිට පේන දකින දැනෙන දේවල් සිදුවීම් අවස්ථා ජීවිතය තුලින් විග්‍රහ කරගෙන මේ නිරෝධ අවබෝධය ලබා ගන්න. ඒක තමයි අපේ සිද්ධාර්ථ බුදුහාඳුරු අවුරුදු 45ක් ඒ ක්‍රියාවෙන් උන්වහන්සේ ඒ අවස්ථාවලදී දේශනාවල් පාවිච්චි කළා. අන්න ක්‍රියාවෙන් විග්‍රහ කරලා පෙන්නවා. ක්‍රියා විග්‍රහ කරලා පෙන්නවා. මේ අර ඇලෙන ගතිය අඩු කරගන්න. ගැටෙන ගතිය අඩු කරගන්න අර ක්‍රියාව විග්‍රහ කරලා පෙන්නවා. ඒක හුඟක් අයට අමාරුයි. හුඟක් අය දන්නේ කතන්දර විස්තර විතරයි. ඒ කතන්දර විස්තර අපේ ජීවිතේ අපි කොහොමද ක්‍රියා විග්‍රහයක් හැටියට අවබෝධ කරගෙන එහාට යන්නේ කියන අවබෝධය ඇති කරගන්න. එතකොට මම හිතනවා අර පළවෙනි දේශනාව, දෙවෙනි දේශනාව, තුන්වෙනි දේශනාවේ ඉතුරු කොටස තමයි ওই දේශනා කළේ. ඉතින් හොඳට මෙනෙහි කරන්ට, නැවත නැවත අහන්න මේ ඒවා නැවත නැවත
ශ්‍රවණය කළා ඒවයි තියෙන ගැටලු තමම් මෙනෙහි කරලා එහාට විස්තර ඇතුව පළල් විදියට අපේ බුදුරජාණන් වහන්සේ මේ උගන්වන පරම ශාන්ත වූ මහා විස්මිත වූ මේ ලෝකේ මොනම තැනකීමක ඉගෙන ගන්නට බැරි අසම සම වූ උත්තමයෙක් විසින් දේශනා කළ ලෝකේ නිවීම පිණිසම දේශනා කළා වූ මේ උතුම් විස්මිත ධර්මය මේ අය තේරුම්